අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉස්සන්වන පැත්තෙන් බලනකොට මේක 276 වෙනි භාවනා වැඩමුළුව. අපි මේ වගේ වැඩමුළු මේ ශාලාවෙම 275ක් ඉවර කරා ගිය සිකුරාදා වෙනකොට. ඉතින් මම හිතනවා අද ආපු දෙනෙක්ම අලුතෙන්ම මේ ශාලාවට ආපු අය වෙනදාට ඉතින් ගොඩක් වෙනවා 50%ක් විතර පරණ ආපු අයත් වෙනවා. ඒ නිසා මේ දවසට අදට નિયમિત වැඩසටහන පිළිබඳව මේ ඉස්සරහට තියෙන පැය පිළිබඳව පොඩි මතක් කිරීමක් කරනවා. අලුත් අයගේ දැන ගැනීම සඳහාත් පරණ අයගේ සීකඳ වීම සඳහා. අපි මේ වැඩසටහන මේ පැය හඳුන්වන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලා. ඉතින් ඒකටම සමහර පැත්තකින් ධර්ම සාකච්ඡාවක් කියනවා. තවත් පැත්තකින් කමඨහං සුද්ධ කිරීම කියලාත් කියනවා. ඉතින් ඒ සඳහා කමඨහං සුද්ධ කිරීමකට ධර්ම සාකච්ඡාවට පිරිස එනකොට නිස්සන්න වනේ පැත්තෙන් මේ පිරිසට උපස්ථාන සංග්‍රහ 3ක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව තමයි අපි අර සාකච්ඡාට අවශ්‍ය පදනම සකස් කරගන්නේ. ගිහියන් සඳහා සීල් සමාදන් කරවීම කරනවා. අපි ඒක බෝසත අටාංග සීල පදනමේ තමයි යන්නේ. ඒ අය විතරයි අපි ධර්ම සාකච්ඡාට ගන්න. පැවිදියත් තමන්ගේ අදාළ සීලය සීපත් කරගන්න. දෙක මේ ස්ථානයේ පිළිබඳව කාලසටහන පිළිබඳව වතුර මෙතනයි, කැම මෙතනයි, වැස්කිලි මෙතනයි කියලා හඳුනා දීමක් කරලා තියෙනවා. ඒක අත්‍යවශ්‍යයි අපේ ලැබිච්ච මේ විවේකයේ අපිට නිසිසේ පාවිච්චි කිරීමට. තුන්වෙනි එක අපිට මේ නවත්ලා ඉන්න කාලේ, නේවාසික ඉන්න කාලේ ඉඳගන්න අවස්ථාවක් ලැබුණොත් කොහොමද අපි මේ භාවනාව ඉඳගෙන කරන භාවනාව ඉඳගෙන සත්‍යමත් වෙන්නේ කියලා දැනුම් දීමක් දැනට කමඨාන් දීමක් දැනට කෙරලා තියෙනවා. ඒ වගේම මේ හුඟක් දකින්න හම්බ වෙනවා සක්මන් මලු සක්මන් පෙත. ඒ අනුව සක්මන් කරනකොට කොහොමද සක්මන් කරන්නේ කියලා මූලික උපදේශ ටික අපි මේ වෙනකොට දීලා තියෙනවා. ඒ වගේම මධ්‍යස්ථානක ඉන්නකොට වාඩි වෙලා සක්මන් කරනවා එක අමතරව යනකොට එනකොට කනකොට බොනකොට දාහනේ වළඳනකොට වැසිකිලි කැසිලි කරනකොට ඇවතුම් පැවතුම්. එහෙම නැත්නම් පරියන්කේ සක්මනේ පිට සතිය පවත්න්නේ කොහොමද කියලාත් හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඉතින් කාට හරි ඒව දැනට ලැබිලා නැත්නම් හෝ ඒවා පිළිබඳව විස්තර අවශ්‍ය නම් අපි ඒ ටික මේ වෙලාවේදී සාකච්ඡා කරනවා. මට සිල් සමාදන් වුණේ නැහැ නැත්නම් මේ සමාදන් වෙන සීලෙ මොකටද කියලා මට තේරෙන්නේ නැහැ. මොකටද සිල් සමාදන් වෙන්නේ? ඔයගේ ප්‍රශ්න තියෙනවනේ අපිට. ඒ වගේම මධ්‍යස්ථානයේ අපි මෙතෙන් තියෙන දායකයන්ගේ මේ පිරිස වෙනස්. කැපකාරයන්ගේ මේ පිරිස වෙනස්. මේ පිරිසට ඒ කටයුත්ත ආගන්තුක ආපුවාම නිසින්ින්ද කරගෙන යන්න ස්ථානය පිළිබඳ හඳුන්වා දීමක් අපි කරනවා. ඔරියන්ටේෂන් එකක්. ඒකේ අඩුපාඩු තියෙනවා නම් අහගන්න. ඒකට ලොකු සාංශිත් තෝරනම් කියලා දෙන්න. තුන්වෙනි එක තමයි මම මතක් කරුවේ ඉඳගෙනකොට, ඇවිදිනකොට, යනකොට, එනකොට, කනකොට, බොනකොට අපි එදිනදා සතිය පවත්වන්නේ කොහොමද කියන එක දන්නේ නැත්නම් අපි ඒකත් දීලා දන්නවා කියලා තන පටන් ගන්න දන්නේ නැත්නම් මේ වෙලාවේ අහනවා. ඉතින් ඒ අනුව මේක අපි හමු වෙන අවස්ථාවක්. ඒ වගේම අපි භාවනා කිරුවට පස්සේ ලැබෙන අත්දැකීම් තියෙනවානේ. ඒක වාර්තාකරණයක් මෙතෙන්දී සිද්ධ වෙනවට කමඨහන් වාර්තා කියනවා. කමඨහන් සුද්ධ කරනවායි කියනවා. අදහවස බණක් කියනවා. ඊට පස්සේ බණේදී කියන දේවල් පිළිබඳව අපිට හිත අහන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඔය මම කලින් කියපු කාරණා තුන පිළිබඳව කාට හරි මූලිකව තොරතුරු මදි නම් ඒවා දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ පැය දීලා තියෙනවා. හැබැයි මේ පැයෙන් පිට කතා කරන්න එපා. මේ පැයෙන් පිට කතා කරුවොත් ඒක නීති උල්ලංඝනයක් බාටපත් වෙනවා. කිසිම කෙනෙක් මේ කියන මාතෘකා පිළිබඳව උත්තර දෙන්න යන්නත් එපා. දැන් නැත්තම් අපේ උඩුගම්පල ස්වාමීන් අහන්න නැත්තම් මේ වෙලාවේ අහන්න. එහෙම නැතුව තව කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න යන්න එපා. උත්තර දීපේකනත් වැරදි, ප්‍රශ්න ආපේකනත් වැරදි. එතකොට වෙන්නේ නිකන් දෙබස් හමු වීම සිද්ධ වෙනවා. ඒක අපි ඉච්චර අගය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි බලන්න පුළුවන් තරම් කෙනෙකුට පුද්ගලිකව වැඩි කරගෙන යන්න අවශ්‍ය මූලික පහසුකම් ටික දීලා ඒව පිළිබඳව විවෘත ආර්දනාවක් කරලා හැමදාම මේ වගේ පැයක් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අපි මේ කරන දේවල් අපි ප්‍රසිද්ධියේ ඕන කෙනෙකුට පිටේ ඉඳලා අහන්න පුළුවන්. විශාල පිරිස් ඉන්නවා මේව බැන අහගෙන ඉන්න. ඒක සමහරට ඒයත් සම්බන්ධ වෙනවා. දුරස්ත Zoom තාක්ෂණය හරහා ඒක මම මතක් කරනවා. ඉතින් කාට හරි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේ ස්වාමීන් වහන්සේ අතේ තියෙනා වගේ කල්ැතුව තමන්ගේ
ප්‍රශ්නය හෝ ප්‍රකාශනය හෝ යෝජනාව লীලා ඉදිරිපත් කරන්න පුළුවන් නම අවශ්‍ය කරන්නේ දෙක අපිට ලිඛිත ප්‍රශ්න සාකච්ඡා කළා පස්සේ මම සාමාන්‍යයෙන් කරන්නේ ආරාධනා කරනවා කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. එතකොට අත ඉස්සුවාම අපි මේ හදලා තියෙන මයික් එකයි ඒ ආසනයයි කාට හරි සභාවට ඉදිරිපත් කරන අදහස් ඉදිරිපත් කරන ක්‍රමය. සමහර විටක ඉදිරිපත් කරලා තියෙන ලිඛිත ඉදිරිපත් කරලා තියෙන තොරතුරු මදි නම් මම ඒ කෙනාව ආමන්ත්‍රණය කරනවා. මෙන්න මේ තොරතුරු තෝරනයි කියලා ඒ කෙනෙකුණත් මෙතෙන් දෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් පුළුවන් අනිත් පැත්තට අපිට කට්ටියගේ අදහස් අපේ පැත්තටත් ගලණයක් ඇති කරගන්න. ඉතින් මේ ටික මම හිතනවා අද පටන් ගන්න දවසට ඇති කියලා. මම ආරාධනා කරනවා ගෞරවයෙන් අපේ උඩුකම්පල ස්වාමීන් වහන්සේට ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අද සවසේ සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි නායක හමුදුරන් වහන්සේ. අද අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් සාකාවෙහි පිරිවෙන් සඳහා නවක පත්වීම ලැබූ නවක පරිවේනාචාර්ය ගෞරවනීය හමුදුරන් වහන්සේලා වෙනුවෙන් සහ මහත්වරුන් වෙනුවෙන් පවත්වන වැඩසටහනෙහි ආරම්භක දවස. අද දවසේහි කමඨහන් 18ක් කමඨහන් වාර්තාවන් ලැබී තිබෙනවා. අවසරයි මේ වාර්තාවන් ඉදිරිපත් කරන්න. ඒ වගේම Zoom එක හරහා දෙකක් තියෙනවා. තුනක් තියෙනවා. සක්මන් භාවනාව. මෙම භාවනාව පියවර කිහිපයක් සිදු කිරීමට හැකි වුණා. නමුත් පසුව වෙනත් අරමුණු වලට සිත ගියා. අනතුරුව සිත සක්මන කෙරෙහිම ඇති කරගත්තා. නැවතත් ටික වේලාවක් යන විට වෙනත් අරමුණු වලට සිත ඇදී ගියා. පර්යංක භාවනාව. මෙම භාවනාවේදී සිත එක අරමුණකට ගැනීමට හැකි වුවත් ටික වේලාවකට පසුව වාඩි වී සිටීමට අපහසු නිසා සිත වෙනත් අරමුණු වලට ඇදී ගියා. මේකේ දෙකේම ලියවිලා තියෙන දේ බොහොම සාධාරණයි. අපි මේ කැලේ හිටපු වල්මී හරකෙක් වගේ ගෙනල්ලා ඔය හාණ්ඩ නගුලකට බැඳගත්තට ඌට එහෙම අහන්න බෑනේ. ඒ වගේ අපේ හිතත් මෙච්චර කල් නන්නත්තර වෙනදලා අරමුණක දාපුවම කින් පිට පයින් වගේ හැටි. නමුත් මේ දෙකේම ලියවිලා තියෙනවා පිට ගිය අරමුණ නැවත සක්මනට ආපු කතාවක් සහ ඒකේ පිට ගිය අරමුණ නැවත ආනාපානට ආපු අවස්ථාව. ඒක හරි වැදගත්. ඉතින් අනිදාසි මේ ලියපෙකනාටම භික්ෂුවක් වේවා ගිහි කෙනෙක් වේවා මම කියනවා මේ මගේ හිත පිට ගිහිල්ලා දැන් මම සක්මනට මගේ හිත ආවා කියලා දැනගත්තේ කොහොමද කියන එක අපි දැනුවත් කරන්නේ. නැත්තම් පිට ගිය හිත නැවත මගේ හුස්මට ආවා ඉඳගෙන ඉන්න එකට ආවා කියලා වෙනවද උනානම් ඒක දැනුවත් මම දැනගත්තේ මෙහෙමයි කියන කාරණාව ලියන්න කියලා අපි යනවා ඊගාව ප්‍රකාශයට. පරියංක භාවනාව. පරියංක භාවනාවට සුදුසු ඉරියව්ව කිසිදු අපහසුවකින් තොරව සකසාගත්තද දෙනෙත් පියාගත් පසු විවිධාකාර සිතුවිලි භාවනා අරමුණට නොයෙක් අයුරින් බාධා පමුණුවයි. එවිට මා සිදු කරන්නේ දෙනෙත් විවර කොට සිතට ආ සිතුවිල්ල යටපත් වන තෙක් වෙනත් යමක් දෙස බැලීමයි. එම දුර්වලතාවය මගහරවා ගැනීමට උපදේශක් ලැබෙන්නේ නම් මැනවි. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුල සතිය. උදෑසන දානීය වළඳන අවස්ථාවේදී මා පාත්‍රයට පිළිගත් දාණය යම් ප්‍රමාණයකින් නිවත දැමීමට සිදුවිය. දානීය පිළිගැනීමේදී ඒ පිළිබඳ සතිය පිහිටුවා නොගැනීම එසේ සිදුවීමට හේතුව බව පසුව සිතා බැලුවෙමි. දහවල් දානීය වළඳන අවස්ථාවේ පෙරසේ නොවීමට මා දානීය පිළිගැනීම සතියෙන් සිදු කළෙමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ යෙදුණු ප්‍රථම අවස්ථාවේ උපදෙස් අනුව භාවනාවේ යෙදුනද භාවනා අරමුණෙහි සිත පිහිටුවා ගනිමින් සක්මන තුල යෙදීමට නොහැකි විය. සිත එක අරමුණක පවත්වා ගැනීම පියවර කිහිපයකට පමණක් සීමා විය. එහෙත් අද දින පෙරවරු කාලයේ සක්මන් භාවනාවට සිත එකඟ කර ගැනීමට මා යම් උත්සාහයක නිරත වුනි. දෙපා පියවර තබන ආකාරය අරමුණු කර ගනිමින් ක්‍රමයෙන් පෙරට වඩා වැඩි පියවර ගණනක් ගමන් කරමින් භාවනා වැඩිවීමට අරමුණු නොවිසිරී පවත්වා ගැනීමට හැකි විය. සනසිලිදායක අස්වැසිල්ලක් සක්මන් භාවනාව
ක්‍රමයෙන් පුහුණු කරන විට ලැබෙන බව මුල් අවස්ථාවෙහිම අත්විඳෙමි. ඇත්තටම අපි වරින් වර යනවා මේ වැලිකඩ හිර ගෙදරට මිනිමරපු කට්ටියට අපි භාවනා දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඇත්ත එක වහගත්තාම මොනම විදිහකින්වත් භාවනා කරන්න බෑ කියලා කියනවා. අර කරපු දේවල් මතක් වෙනවා. ඉතින් අපි තාම මිනිමරලා නැහනේ. අපිට තාම මරණ දඬුවම් නිවෙලා නැහනේ. ඒත් ඕක තමයි වැඩි. ඒ නිසා අපි ළඟ තියෙන පුංචි උපකරණයක් මුලේ ඇස් දෙක ඇරෙනකොට වැඩ කරන හැටි සහ මුලේ ඇස් දෙක වහපුවාම වැඩ කරන හැටි අතර ප්‍රධාන වෙනසක් තියෙනවා. ඒකට කියනවා අපි බීටා කිරණ නිෂ්පාදනයේ නතර වෙනවා. ඉතින් එතකොට පුළුවන් බලන්න ඇස් දෙක අරගෙන වහගෙන ඉන්නකොට මොලේ ක්‍රියාකාරීත්වය වෙන හැටි. ඔය ඉතින් අපි ඔච්චර කාල මොලයක් අපිට තිබුණාට කවදාවත් බලලා නැහැ. දැන් මේක ගිලිප් එක නාලියනවා හිතවිලි ආපුවාම ඇස් දෙක ඇරියාම ඒ හිතවිලි නතර කරන ඉඳලා ආයෙ ඇස් දෙක වහ ගන්නවා. වහපු ගමන් ආයෙ හිතවිලි ක්‍රන්චයක් කියලා. ඉතින් මේක දිහා හොඳට බලන්න ඇස් දෙක ඇරියගෙන හිටියත් වහගෙන හිටියත් මේ වෙන දේවල් මගේද මමද මගේ ආත්මයේද නැත්නම් මම බලන්න අයිතිවාසිකමක් තියනවාද මේකද බුදුහාමුදුරුවෝ කියන්නේ. අපි මෙතෙක් කල මේව මොනවත් දන්නේ නැහැ. ඔක්කොම ඒ කට්ටියගේ න්‍යාය පත්‍ර වලට වැඩ කරා. අද විතරකයි පොඩ්ඩක් ටෝච් එක ගහලා බලනවා. ඒ සමේ කිසි දෝෂයක් නැහැ. මේක ටිකට කරන්ඩ භාවනා කරන හැම කෙනෙක්ම අත්විඳින අවස්ථාවක් නේ. නමුත් මේකෙත් ලියවිලා තියෙනවා එහෙම නන්නත්තර වෙච්ච හිත ආයෙත් අරමුණට ආපු වෙලාවල් පරිසක්මනේදී සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒක වෙන්නේ කොහොමද කියලා බලන්න ඒක තමයි මේ ජීවිතේ අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩම. පිට ගියාම හිත නැවත පිං අරමුණට ගන්නෙ කොහොමද? සති අරමුණට ගන්නෙ කොහොමද? කායනුපස්සනාවට ගන්නෙ කොහොමද? ගත්තාම කොහොමද වෙන්නේ කියන එකට වැඩි අවධානයක් යොමු කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රකාශයට. සක්මන් භාවනාවේදී පියවර කිහිපයක් සතියෙන් ගමන් කළත් ඉන්පසුව භාවනාවත් වෙනත් අරමුණු වලත් දෙකෙහිම එකවර යෙදෙමින් භාවනා කරා. සක්මනටම හිත ගන්න නොහැකි වුණා. පරියංක භාවනාවේ ඊතා හොඳින් යෙදෙන්නට හැකි වුණා. සමහර අවස්ථාවන්හිදී වටපිටාවේ ඇති වූ ශබ්ද නිසා සිතට කේන්තිය ආවා. කොහොමද? ඔව් මේක අර දෙකට වැඩිය ටිකක් සාධනීයයි. හිත පිට යනවා ඒත් මට සමහරලාය කරන්න පුළුවන් කියලා. නමුත් පරියංකේදී අර පිට ශබ්ද සක්මනට වැඩිය බාධා කරනවා. සක්මනේදී ඇස් දෙක අරගෙන ශබ්ද තීද්දිනේ කරන්නේ. එතකොට කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපි ක්‍රියාත්මක ජීවිතයේ සක්‍රීය ජීවිතයේ අපිට සතිය පැවැත්වීම ටිකක් පහසුයි. සම්පූර්ණ පරියංකේ ඉන්නවට වඩා. ඉතින් ඒකට අපි කඩලා දානවා ඒක. අපි මේ කරන වැඩේ භාවනාව කියලා කියන්නේ. අපි කියන්නේ මේකට සතිය පිහිටවනවා කියලා. ඉතින් අපේ චරිතවල හැටියට සමහරු සක්මනට කැමති, සමහරු පරියංකයට කැමති. දෙකෙම කරන ගමන් චරිත ලක්ෂණ අඳුර ගන්න. බලන්න දවසක් යනකොට දෙකක් යනකොට අපි මේ සාර්ථකත්වය කොච්චර අපිට ලැබෙනවද කියලා නැවත නැවත හිත යෙදුවොත් ඒ අපිට ඕනේ තැනට හිත ගන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක පිළිබඳව බුදුහාමුදුරන්ට අපිට වැඩිය අපි ගැන විශ්වාසයක් තියෙනවා. ඒකයි බුදුරජාණන්සේ නැවත නැවතත් කියන්නේ. ඔක පමා කරන්න එපා. දැම්ම උත්සාහ කරලා බලන්න. මුලින් නන්නත්තර වෙන ගතිය වැඩි. නමුත් යොදන ප්‍රයත්නයේ මේක අනුගත වෙනකොට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. අපි මොනවද මෙතෙක් කල් කරලා තියෙන්නේ? ඒත් එක බලනකොට දැන් නේද මං ගැන අනුකම්පාවක් කරන්න කියලා. ඒ නිසා උනන්දු වෙන්න හොඳයි. අපි යනවා ඊගාව ප්‍රකාශයට. සංකීර්ණ සමාජයක ජීවත් වන අපට මෙවැනි භාවනා සිදු කිරීමට ලැබීම වැදගත් වේ. සක්මන් භාවනාව සිදු කිරීමේදී විවිධ සිතුවිලි වලට මනස යොමුවත් නැවත සිත සිහියේ පිහිටුවීමට අදිෂ්ඨාන කරගනිමු. බද්ධ පරියංකයෙන් සිටියේදී ඇතැම් විට කකුල ආශ්‍රිතව ඇතිවන වේදනාකාරී තත්වය නිසා විටක භාවනාවට ගැටලුකාරී ස්වභාවයක් මතු වූද මේ සඳහා ආධුනික නිසාවෙන් එසේ වන බව හා තවත් පුහුණු අවශ්‍ය වන බව මට වැටහේ. ඔය ඇත්තට බද්ධ පරියංකේ අපිට බුදුහාමුදුරනේ බාර දීලා නැහැ හිටියේ. අපිට බද්ධ පරියංක ඕන අපිට කරගෙන පුටුවක් තිබ්බනම් හරි අපිට සෝපාවක් තිබුණනම් හරි කියලා ඔබ තමයි අපි හම්බ කරේ. මොකද ආසනය කියන එකෙන් බුදුහාමුදුර අදහස් කරන්නේ ඉඳ ගන්නවා කියන එක තමයි. ආසනය කියනකොට උත්තම එක තමයි බද්ධ පරියංකේ. මොකද එතකොට ඇට ගෑවෙන්නේ නැහැ බිම ඔක්කොම මස් විතරයි ගෑවෙන්නේ ඕන තැනක ඉන්න පුළුවන්. ඉතින් ඒකට බය නිසා මොකද දෙන්නේ භාවනා කරන්නේ. නමුත් භාවනාව කියන්නේ බද්ධ පරියංකේ නෙවෙයි. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න සක්මනේ හොඳයි නම් හොඳයි. විශේෂයෙන්ම අපි කියනවා දවස් දෙකක් කරනකොට භාවනා කරන්න මේපා. ඉන්න ඉරියව්වේ සතිය පිහිටවන්න.
බද්ධ පරියන්ක ඉන්නකොට සතිය ලේසිද? නැත්නම් අර්ධ පරියන්ක ඉන්නකොට සතිය ලේසිද? නැත්නම් සුඛාසනයේ සතිය ලේසි කියලා බලන්න. ඒකනේ අපිට මේ ශරීරයක් ලැබිලා තියෙන්නේ. බද්ධ පරියන්ක හොඳයි. මම දැන් අවුරුදු 40ක් විතර දඟලලා දැන් පුළුවන් බද්ධ පරියන්කේ ගහලා විනාඩි 40ක් විතර ඉන්න. ඒත් විනාඩි 40 යනකොට මේක කිටි කිටි ගාලා තද වෙන්න පටන් අරගන්නවා. ඉතින් කාටද පුළුවන්නේ අවුරුදු 40ක් පුහුණු කරන්න බද්ධ පරියන්කේ. නැත් පුහුණු කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා. මම නැවතත් කියනවා බද්ධ පරියන්කේ ඉච්චර වැදගත් නෑ. නමුත් ඉන්න පරියන්කේක මොකක් හරි වේවා භාවනාව සමාධිය පැත්තක තිබිච්චාවයි ඒ එන අපහසුතා ඒ එන දරත ඒ එන පරිලාහ ඒ එන අසහනය පිනක් කියලා හිතන්නකෝ. ඒක පිනක්. ආන්න ඒකත් එක්ක හැකි වෙලාවක් ඉන්න වද දෙන්න පාසාටීරේට පහසුකමින් කරන අතර ටික ඒ ඉන්න ඉරියව්වේම නොසැලී ඉන්න ටිකක් කල් යන්න. එතකොට ඒකට අනුග්‍රහ ලැබෙනකොට සන්තෝෂයක් හිතේ. අපි යනවා ඊගාව. සක්මන් භාවනාව සිහිය පිහිටුවා ගැනීම සඳහා වඩාත් ප්‍රායෝගික භාවනාවක් ලෙස සක්මන් භාවනාව උපයෝගී වන බව වඩාත් පැහැදිලි වී වඩාත් හැඟී ගියේය. පාද චලනය පිළිබඳව සිත යොමු කරන විට ලනුපැදුර හා ගැටෙන අවස්ථාව බැලීමේදී ක්‍රමානුකූලව සිත සංවර භාවයට පත්වන බව වැටහුණි. ඒ සඳහා උපදේශක ස්වාමින් වහන්සේලාගේ මාර්ගෝපදේශය වඩාත් ඉවහල් වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. පරියංක භාවනාව ඉඳගෙන සිදු කරන මෙම භාවනා ක්‍රමයේ සිත සංවර භාවයට ඉවහල් වන ආකාරය අවබෝධ වුණි. හුස්ම ඉහළ ගැනීම පහළ හෙලීම සහ ශරීර ඉරියව් පිළිබඳව මනාව බලමින් කටයුතු කිරීමේදී සිත ක්‍රමානුකූලව නමිශීලී වන බව තේරුම් ගියේය. ගැටලුව මෙම භාවනා ක්‍රමින් එදිනදා ජීවිතයේදී ප්‍රායෝගිකවම නොවෙනස්ව පවත්වාගෙන යාමට කුමක් කළ යුතුද? එසේ නොමැතිනම් මෙම ක්‍රමවේද తాවකාලික සහනය පිණිස පමණක් වූවක්ද? සිත වැසීම සඳහා පෙර පුහුණුවක් පමණක්ද? සිත වැඩිම සඳහා පෙර පුහුණුව පමණක්ද? ඔය ඇත්තටම තමන්ට තීන්දුව කරගන්න පුළුවන්. මෙතනින් අපි බීජේ පැල කරාට පස්සේ කැමති නම් පොර වතුර දාලා වව ගන්න පුළුවන්. නැත්නම් පැලි ගලවලා දාන්න පුළුවන්. නැත්නම් ගහ කපලා දාන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක තමයි මහානකම කියන්නේ. ඒක නිසා මේක දන්නේ නැතුව අපි මොනව කරන්න ගියත් අපි අන්තිමට රට ඉදිරිපිට ජාතියට ප්‍රජාවට විහිළු සපයන්නන් බවට පත් වෙනවා. මේක දැනගත්තොත් ඉතින් yaadෙනවා දිගටම. ඒ නිසා පුළුවන් ප්‍රමාණයට උත්සාහ කරන්න. පළවෙනි දවසේ ඉතින් මේ වෙන ප්‍රමාණය හොඳටම ඇති. ක්‍රමයෙන් දිගට කරගෙන යනකොට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. නිකන් උදාහරණයක් විදිහට කියනවනම් හොඳ කාන්දම් කෑල්ලක් ඩෙස්කයක් උඩ තියලා ඒ කාන්දම් කෑල්ල උඩ යකඩ කෑල්ලක් ක්‍රමයෙන් මෙහෙම අත ගාගෙන ගියොත් මේ යකඩ කෑල්ල කාන්දම් වෙනවා. අපි හුඟක් වෙලාට කරන යකඩ කෑල්ල බිම තියලා කාන්දම් කෑල්ල උලා යනවා. ඒ වගේ තමයි මේ පොළොව කියන්නේ නිශ්චල දෙයක්. ඒක මත අපි කකුල තියන්න මේකටත් මොකක්ද නිශ්චලකමක් එන්න පටන් ගන්නවා. නැත්නම් අපි දවස පුරාම පය දාච්ච බල්ලෝ වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා හැතැම්ම ගාන මතක නැහැ. ඒකල බුදිය ගන්න ගියත් ඔළුවේ තෝන්තු වෙනවා. කොහොම කරොක්ක නතර වෙන්නේ නැහැ. ඉතින් සර පොළොවේ කකුල තියෙන හැටි අපි හදලා තියෙන පුංචි වීඩියෝ දෙකක් බුදුජානනාංශගේ ඒකාරෝ සංසිද්ධිය අනුව එහෙම යනකොට ඉතින් බලබල හිටියනම් යකඩ කෑල්ලේ ඉලෙන්න කාන්දම යකඩ කෑල්ලත් කාන්දමක් වෙනවා වගේ අපේ ඇතුලේ ඒ ಗುಣධර්ම වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපි ආරම්භය ලැබලා දෙනවා. ඉතින් ඊට පස්සේ ඒක නඩත්තු කරන එක පවත්වාගෙන යන එක තම තමන්ට බාරයි. අපි ඒකේ පහු වෙනකොට කතා කරමු. අද එච්චර දුරට යන්න ඕන කමක් නැහැ. සක්මන් භාවනාව අද උදෑසන පවත්වන්නට යෙදුණු සක්මන් භාවනාව සතිය පිහිටුවා ගැනීම සඳහා මහත් රුකුලක් විය. මෙහිදී විලුඹ, ලේවකය හා ඇඟිලි පොළවේ ගැටෙන විට එය සිහියෙන් බැලීම සතිය මනසේ පිහිටියේය. සිහියෙන් බලන විට සතිය මනසේ පිහිටියේය. පරියංක භාවනාව පරියංකයෙන් සිටින විට හුස්ම ගැනීම හා හුස්ම හෙලීම තුලින් නොඑක් තන්වල ගමන් කරන හිත එක අරමුණක තබා ගැනීමට මෙම භාවනාව වඩාත් රුකුලක් විය. ඇස් පියාගත් පසු නොඑක් තන්වල ගිය හිත නැවත එක අරමුණකට
රැගෙන ඒමට භාවනාවේ යෙදීම තුලින් ඊතා සාර්ථකව මේ භාවනා වැඩිවීමට කළ හැකි විය. භාවනා වැඩිවීමට හැකි විය. ඔය අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක් මෙතන ඉගෙනන ඔය අත්ෝ පිරිවෙනේදී මේක ශිෂ්‍යයන්ට කියලා දෙන්න ඕන. එතකොට ඔන්න ඔය කෑල්ල විතරක් කියලා දෙන්න. ඔය ඊට යන මොනම අභිධර්මයක්වත් මොනම විනයක්වත් මොනම සූත්‍රයක්වත් අවශ්‍ය නැහැ. මම ඉස්ලාම ඉඳගත්තාම මම කොහොමද කය ඇතුළට හිත ගත්තේ මෙන්න මෙහෙමයි කියලා මේ මූලිකම ටික තිබහ වෙලා විදි බොන පළවෙනි වතුර කඳුල ඒ වගේ මේක අමතක කරන්න එපා. වෙන කෙනෙකුට කියලා දෙනකොට ලොකු බරපතල දේවල් දෙන්න එපා. ඉඳගෙන ඉන්නකොට අත් දෙක වහනකොට ඉතින් තැම්පත් වෙන්න උදව් වෙන හැටි. සක්මන් කරනකොට සතිය වැඩෙන්න උදව් වෙන හැටි. ඔය ලියුම කොලේ තියාගන්න තමන්ගල. මේ නිකන් තමන්ම දීපු චරිත සාහිතියක් වගේ කාට හරි කියලා දෙනකොට ඔය ටික කියලා දුන්නා නම් හරි ලේසියට ඒගොල්ලෝ තේරුම් ගන්න. ඔය බරපතල මොන දෙයක් ඉගෙනුවත් පිරිවෙන් වල ඒ වගේ එච්චර ලොකු චරිත වෙනසක් වෙන්නේ නැහැ. මේක නම් 100%ක් වෙනවා කියලා සාහිතිය කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. සක්මන් භාවනාව විලුඹ ලේවකය ඇඟිලි තුඩු කොට්ටය ගෑවෙන විට සතිය පිහිටුවීමට වඩාත් පහසුය. සතිය වෙනතකට ගියත් සුළු මොහොතකින් නැවත සක්මනට එළඹේ. පාද තබන විට Tamanගේ සිත එක තැනම පිහිටුවීමට Taman අදිෂ්ඨාන කරගත යුතුය. තවත් අදිෂ්ඨාන කරගත යුතුය. ඒ වගේ සති භාවනාව සාර්ථක ලෙස කර ගැනීමට පුළුවන්. පරියංක භාවනාව බද්ධ පරියංකේදී හුස්ම හෙලීමේදී පිටකිරීමේදී සතිය නහය කෙලවරට සිත යොමු කළ යුතුය. එබැවින් සතිය පිහිටුවා ගැනීමට පහසුය. තවද උදරය ඉහළ පහළ දැමීමෙන් සිත එකඟතාවයකට පත් කර ගැනීමට ඉවහල් වේ. සතිය වෙනතකට ගියත් ආපසු Tamanගේ ළඟට පමුණවා ගැනීමට අවස්ථාව උදා වේ. නිගමනය. සතිය පිහිටුවීමට සක්මන වඩාත් ප්‍රායෝගික ලෙස යොදාගත හැකිය. සක්මන් භාවනාව ආනාපාන සතිය බද්ධ පරියංකේදීද සතිය ඒකාග්‍රතාවය වඩාත් දියුණු කරගත හැකිය. ස්නානය කරන විටත් ඇවිදින විටත් දාන වැළඳීමේදීත් ගිලන්පස වැළඳීමේදීත් සතිය පිහිටුවීමට පුළුවන්. මෙතෙක් කාලයක් භාවනා කිරීමේදී නොයෙකුත් දේ සිතට නැගුණත් ඊට සුළු වේලාවකට පසු සතිය පිහිටුවා ගැනීමට පුළුවන්කම ලැබුණි. එබැවින් යම්තාක් දුරට සතිය ඒකාග්‍රතාවයට පත් කර ගන්නා ආකාරය උගනිමි. පත් කර ගන්න ආකාරය උගතිමි. තේරෙන්නේ. ඒකාග්‍රයෙන් පත් කරන ඉගෙන ගත්තා කියලා කියන්නේ. අන්තිම වාක්‍ය අපවසාන්තිය මෙලෙස එබැවින් යම්තාක් දුරට සතිය ඒකාග්‍රතාවයට පත් කර ගන්නා ආකාරය උගතිමි. නොදැනීමේ නෑ. ඒකාග්‍රතාවයයි සතියයි දෙකක්. මෙතෙන් ලියපු හැම කෙනාම මේ දෙක පටලවාගෙන තමයි ලියලා තියෙන්නේ. මෙතනදී අපි ඒකාග්‍රතාවයට සලකන්නේත් නෑ, අපිට අවශ්‍යත් නෑ. අපිට ඕන කරන්නේ සතිය. අපි දන්නවා සතිය කරන යනට ඒකාග්‍රතාවය නිකම්ම ගිට එනවා. නූල අමුල්ලා තියෙනවා නම් ඉදිකට ගහගෙන යනට නූල ඉදිකට එනවා. බලන්න හැබැයි නූල අමුල්ලා තියෙනවද කියලා. ඒ නිසා ඔක්කොමලා මේ සතියයි ඒකාග්‍රතාවයයි පොඩි පටලවිලක් වෙනවා. ඒක අපේ සතිපාසලේ කට්ටියකිට තියෙනවා මේ පටලවිල්ල. ඒක ගැන එච්චර කලබල වෙන්න එපා. මේ හොඳ සතියක් වාර්තා කරලා මේ වාර්තාකරණේ තියෙන්නේ නිකන් third person. ඒකම ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ නැතුව වාර්තාකරණයක් කරලා තියෙන නිසා පිටගියේ සතිය ආපු බව නැත්තම් මම දැන් සතියේ ඉන්නේ දැනගත්තේ කොහොමද කියන තව එක වාක්‍යයක් ලියන්න. මට සතිය පිටවන්න පුළුවන් කියලා කියන විනුවට මම පිටුවා. එතකොට මම සතිය පිටුව බව දැනගත්තේ මේකෙන් කියලා තමන්ගේ අත්දැකීම, තමන්ගේ අත්විඳීම මේකට තව ටිකක් එකතු කරා නම් වාක්‍යය තව රචනය තවත් ඕජා සම්පන්න වෙනවා. ඒ නිසා රචනයත් හොඳට පුරුදු වෙන්න අපි යනවා ඊගාව ප්‍රකාශයට. තෙරුවන් සරණයි. මා සක්මන් භාවනාව කරන විට ප්‍රථම අවස්ථාවේ සිත එක ඉරියව්වක පිහිටුවා ගැනීමට බොහෝ අපහසු වුණා. නමුත් පාදයේ මාරුවෙන් මාරුවට කොහු ඇතිරිල්ල මත පාදයේ තබන විට පා අඩි 4ක් පමණ එක් ඉරියව්වකට හිත යොමු කිරීමට හැකි වුණා. පසුව මා විසින් තීරණය කළා පා තැබීමේ රටාව වෙනස් කරන්නට. එහිදී මා එක් පාදයක් සිමෙන්ති පොළවේ පිහිටන පරිදිත් අනෙක් පාදයේ කොහු ඇතිරිල්ල මතත් පිහිටන පරිදි පාදයේ තැබුවා. එවිට එක් පාදයකට සිසිලසත් අනෙක් පාදයට රළු බවක් දැනුණා.
ඒ මගින් කලින්ට වඩා වෙනස්ම විදිහකට මාගේ පාද පොළොව මත පතිත වන බව මට දැනුණා. ඒක තුල කලින්ට වඩා බොහෝ කාලයක් සිත ඒ අරමුණ තුල හිත තබා ගැනීමට හැකි වුණා. ආනාපාන සති භාවනාව තුළ සිත එක් ඉරියව්වක තබා ගැනීමට නොහැකි වුණා. මක් නිසාදයක් ශරීරයේ සංදිවල වේදනාව හේතු වුණා. මා දානේ සඳහා යන වේලාවේ තේ බොන්න යන වේලාවේ මට දැනුණා මා මෙතෙක් වේලා කළ සක්මන් භාවනාව තුළ මා එහිදීද සිටිනවා කියලා. ප්‍රශ්නයක් අහලා තියෙනවා අදාළ අප උතුරු සළුව භාවිතා කිරීමට හේතුව සහ එහි ආදීනව පැහැදිලි කරා. අපි උතුරු සළුව පාවිච්චි කරන්නේ මේ අටසිල් සමාදන් වුණා කියලා අනික් අයට දැනුවත් කරා. ඒ නිසා සිල් සමාදන් නැති කට්ටිය මේක දකින්නකොට දන්න මෙයා සිල් අරගෙන ඉන්නේ කියලා. භික්ෂුවක් සිවුර දානවා වගේ. එතකොට සක්මන් භාවනාවේදී මුල් දවසේ හරි ගියේ නෑ. එනකොට ටික ටික හරියයි කියනකොට වටිනකම තියෙන්නේ හරියන්නේ නැතුවත් කරපුවාට මුල් දවස තමයි වැදගත්ම දවස. එදා තමයි අපි හරියට කරන හැටි දැනගන්න. ඊට පස්සේ ඕක දෙයක් නෑ. පරියන්කේ හරියන්නේ නැතුව තියේදී කරන මනුස්සයට මල් තියලා වඳින්න ඕන. එයා ඊට පස්සේ තමයි ක්‍රමයේ දැනගත්තට පස්සේ ඕකට 10කුත් එකක් ක්‍රම තියෙනවා. ඉතින් ඒ සාර වතුරට බය අරින්න වගේ මේ සක්මන්ට පරියන්කේට අපි මේ උරුලයි හිත මේ අපි තියෙන මුරුග හිත අමාරුවෙන් තියදී යොදන එක තමයි අපේ තියෙන සත්පුරුෂ ගතිය. ඒ නිසා ඒ කොටසට අපි කියන්නේ ආධුනික මනස, නවක මනස, ඔක නිවනට වැඩිය වටිනවා. කොයි දේ වුණත් වැරදුණයි කියලා අතහරින්න නැතුව දිගට කරන මිනිස්සු අනිවාර්යයෙන්ම ජය ලබනවා. ඒ නිසා මේ වගේ කෙනෙකුට බොහොම ඉක්මනට මේ වැඩමුළුවක් ඇතුළත හොඳ ආනිසංස ලබන්න පුළුවන්. අපි යනවා ඊගාවෙකට. පළමුව ඉගෙනගත් සක්මන් භාවනාවට ප්‍රථමයෙන්ම ප්‍රවේශ වන විට සිත ඒකාකාරීව එක් අරමුණක රඳවා ගැනීමට නොහැකි විය. පසුව එක් පාදයක ලනුපැදුර මතද අනෙක් පාදයේ ටයිල් පොළව මතද තබා සක්මන් කරමින් සිටින විට ඒ ඔස්සේ අරමුණු කර ගනිමින් තත්පර කිහිපයක් හෝ සිත එක් අරමුණක තබා ගැනීමට හැකි විය. පරියංක භාවනාවේ යෙදෙන විට අවට ඇසුණු ශබ්ද හේතුවෙන් සිත එක අරමුණක තබා ගැනීමට අපහසු විය. නමුත් ඔරලෝසුවේ තත්පර කටුවේ ශබ්දයට පමණක් සිත යොමු කිරීමෙන් සිත එක් අරමුණක තබා ගැනීමට හැකි විය. අපි සතිපාසලේ 4 පන්ති වහේ පන්ති ළමයි අරගෙන සක්මන කරනකොට යට තේරෙන්නේ නැහනේ. ඒගොල්ලන් කරන්නේ බිම දිගේ මහත කඹයක් දානවා. දාලා කියන කඹේ පාග ඇවිදින්නේ කියලා. ඉතින් එතකොට හරියට කකුල තියන්න එපා කඹේ. එතකොට ඒගොල්ලන් කීයදාගෙන පියවර කීයක් කඹේ තියාගන්න පුළුවන්ද පියවර කීයක් බිම වැටෙනවද කියලා. ඊට පස්සේ කියනවා කකුල් දෙක දිහා බලන්නේ නැතුව ඉස්සරහා බලන්න කප්පය තියන්නේ කියලා. ඒක ටිකක් අමාරුයි. ඊට පස්සේ කියනවා ඇස් දෙක වහගෙන කඹේ දිගේ යන්න කියලා. ඊට පස්සේ කියනවා පිටිපස්සට යන්න කියලා කඹේ දිගේ. ඊට පස්සේ කියනවා කකුල් ඇස් දෙකත් වහගෙන පිටිපස්සට යන. එතකොට හැම පියවරක්ම පුදුමාකාර අවධානයකට ලක් වෙනවා. මම දඹානට ගිය වෙලාවේ මට හම්බෙච්ච පොඩි දරුවෝ වැඩි දරුවෝ ටික සේරට මං කරා. එතකොට මෙයත් ආවා වනිලා ඇත්තත් මං පොඩක් කරමු කියලා. ලැජ්ජා හිතුණා උට. පොඩි උන් ටික කරා. නිසා ඔයගොල්ලොත් පිටිවෙන්ට ගියාට පස්සේ එලායි පොඩි උන්ට කියලා දෙන්න මේ සක්වන කියලා කියන්නේ මේ ලනුපැදුර විදින එක තමයි. නමුත් ඒකට ගණන් ගන්න නැහැ. ලනුපැදුර එකයි ටයිල් වල එකයි. යන්නම් පෙරා ඒ දවස්වල හමුදා පුරුදු කරනකොට ඉතින් අපේ ගමේ කොල්ලන්ට විප්ලව කරන්න කකුලක ලේන්සුවක් බඳින. ඒකල ලේන්සු කකුල නිකන්. ලේන්සු කකුල නිකන්. වම දකුණ කියවට තේරෙන්නේ නැහැ. සමාජවාදීට එකතු කරේ ලේන්සු කකුල නිකන් කකුල. ලේන්සු කකුල නිකන් කකුල. ඉතින් අපි එක කකුල ටයිල් එකේ එක කකුල ලනුපැදුරේ තියෙන. ඉතින් ඔය වගේ උපක්‍රම ලක්ෂයක් තියෙනවා කරන්න ඕන දේ දන්නවා. ඉතින් මේ ටික හරි වටිනවා. අපි යනවා ඊගායකට. සක්මන සඳහා තෝරාගත්තේ දෙවන මහලේ ඇති පැදුරකි. මුලදී පියවර 8ක් පමණ කිසිදු වෙනසකින් තොරව ගමන් කිරීමට හැකියාව ලැබුණි. නමුත් අවට ඇති පුවරු දෙස සිත වැඩි වශයෙන් නැඹුරු විය. කෙසේ වෙතත් ලනුපැදුරේ මේ ස්වභාවය කෙරෙහි පාද මත අවධානය යොමු කළේය. වම දකුණ යනාදී ලෙස පාදවල ස්පර්ශය පිළිබඳ මෙනෙහි කරන්නට විය. පියවර ගණන වැඩි කර ගැනීමට ඉදිරි
දිනයකදී හැකියාව ලැබේ යයි සිතමි. පරියංක භාවනාව වැඩිමේදී මුහුණ පෑ දුෂ්කරම කාර්ය වනුයේ එකම ඉරියව්වෙන් රැඳී සිටීමයි. පාදවල වේදනාව මූලිකවම බලපාන්නට විය. ඊට අමතරව උණුසුම් කාලගුණයද තරමක් අපහසු විය. කෙසේ වෙතත් එතනින් අවසන්. එතකොට අපිට මහන්සිලා මේ මහන්සිගේ ප්‍රතිඵල ලැබෙන වෙලාවට අපි නතරලා ඉන්න වෙලාව. දැන් ඒක කරදරයක් වෙලා. ඉතින් අපි කාට හරි දුන්නොත් විවේකයක් පොඩ්ඩක් නතර වෙන් කියලා ඉච්චර දඬුවමක් ඇත්තෙම නැහැ. වැඩ කරනකොට ගානක් නැහැ. ඉතින් ඡා පරියන්කය කියලා කියන්නේ දඬු කඳේ ගැහුවා වගේ අමාරු. ඊට ඉස්සෙල්ලත් මට කියන්න ඉච්චා තමයි මෙයාගේ වර්ෂාව තියෙනකොට වලාකුළු වැහිලා තියෙනකොට අහසේ මේ ප්‍රමේය වාතය ටිකක් අමාරුයි. එනිසා ලංකාවේ භාවනා මධ්‍යස්ථාන තියෙන හරියක් තිබිලා තියෙන්නේ වීලි කලාපේ. තෙත් කලාපේ මේ නිවර්තන වැසි වයින් කලාත් මුංගක් අඩු. ඒ නිසා මේ කාලගුණ ටිකක් අමාරු ඇත්ත. දෙක සක්මන්ට ගියාට පස්සේ මේ සක්මන අරුමයිනේ අලුත්නේ. එතකොට අරක බලන්න මේක බලන්න ඉතින් නමුත් ඒ සක්මනේ මේ හෙටත් කරන්නකෝ අනිද්දාත් කරන්න. එතකොට මේක ටිකක් ගෙදර ගියා වගේ පුරුදු වෙනවා. ඉතින් මුල් දවස්වල ඔය වගේ පොඩි කෝල ගති කෝඩු ගති කියනවා. එච්චර ගණන් ගන්න නැතුව අපි කරමු. ඒකයි නේවාසික භාවනාවල තියෙන වටිනාකම. යථා කාලේ අපිට තන හුරු වේවා හුරු වෙයි කියලා ප්‍රාර්ථනා කරමු. ඒකාරෝ සක්මන් කිරීමට සිත අරමුණු කොටගෙන ලනුපැදුරු සක්මන් මළුවේ වාර කිහිපයක් ඇවිද ගියෙමි. එවිට පාදයේ පිළිබඳ සිතුවිලි යොමු කළද මුලදී එය හරියාකාරව නොවිය. සිත වෙනස් අරමුණු කරා යයි. නැවත වාර කිහිපයක්ම ඔබ ඇවිද ගියෙමි. එවිට පාදයේ ක්‍රියාකාරීත්වය දනිස් දක්වා ලිහිල් බවක් මට දැනුනි. පාදයේ ස්පර්ශය ක්‍රමයෙන් දැනෙන්නට විය. එයින් වාර 3-4ක් යහපත් සිහියෙන් ඉටු කළද නැවත සිත ව්‍යාකූල විය. නිවස මතක් විය. මේ වන විට වේලාවෙන් කිවහොත් විනාඩි 15ක් එක දිගට සක්මනේ යෙදීමට හැකියාව විය. වරින් වර සිත ඔබ යෑමද විය. එක් විටක සිරුර සැහැල්ලුවට ලක් විය. එය වැඩි වේලාවක් නොවිය. පරියංක භාවනාව ක්‍රමවත්ව හිඳගතිමි. එයද මෙතෙක් මා දැන සිටියේ නැත. එම ඉරියව්වෙන් සිට භාවනාව වැඩිම ස්වාමින්වහන්සේ කී පසු ආරම්භ කෙරිනි. මුලින් ගත ඍජුව පවත්වා ගත්තද ටික මොහොතකින් එක්තරා ස්ථානයකට ශරීරය නැමිනි. මා ශරීරයට හැඩ ගැසීමට අවස්ථාව ලබා දුනි. මුල්ම වතාවේ ස්පියාගත් පසු පැහැදිලි ආලෝකයක් දිස්සූ අතර පසුව ඒ ක්‍රමයෙන් නැති වී ගියේය. පසුව මට ඉදිරියට නෙරීම ආපසු හැකිලීමට සිත යොමු කරවිය. දීර්ඝ හුස්මක් ගෙන එය පිට කිරීම මෙනෙහි විය. එය සුළු මොහොතක් කරන විට පාදයේ ඇති වූ වේදනාවක් මතුවිය. එයින්ද මෙම භාවනාව කිරීමට බාධා මතුවිය. ආනාපාන සතිය වැඩිම මෙච්චර දුෂ්කරද කියා මට සිතුනි. උතර ආනාපාන කිසිම දුෂ්කරයක් නැහැ. මෙච්චර කරලා තියෙන මුළු සංසාරෙම කෙරුවා. මේකට සතිය පිහිටවපු ගමන් පිස්සු වැදෙනවා. හුස්ම ගන්න එක මොකක්ද අප්පා? මෙච්චර කාල හුස්ම ගන්න තිබුණා කිසිම ගන්න. දැන් හුස්ම දිහා බලපු ගමන් හුස්මට උණ. බුදුහාමර වෙන මොනක්වත් කියන්නේ නැහැ හුස්මත් කරන්න බලන්න කියනවා. ඉතින් බලපු ගමන් මේ තන්නේ කරම වෙනස් දෙයක්. ඒ තරම්ම මේ යමක් දෙස බලපුවාම ඒ දේ සම්පූර්ණ අලුත් වෙනවා. ඉතින් අපි අනුන්ගේ දේවල් බලන්නේ ඔච්චර කල් හිටියේ. දැන් Tamangeම දේ බලනකොට හුස්ම ගන්න බෑ, ඇවිදින්න බෑ, නාන්න බෑ, දාහනේ වළඳන්න බෑ. මොකද මේ කැමරාවක් හයි කරලා තියෙනවා වගේ පේනවා. ඔබ ටික දවසක් ගියාම ඔක සාමාන්‍යකරණය වෙනවා. ඊට පස්සේ තමයි අපි අපේ වැඩක් කරගන්න පටන් ගන්න. මෙතෙක් කල අනුන්ගේ සීනි කිරකිරා, අනුන්ගේ කුණු කන්දල් ඇද කඹර හිටියා. මේක ටිකක් අමාරුයි. අමාරු වුණාට ඉතින් අපිට Tamanට කරගන්න දෙන්නේ. ඒ නිසා මේක සතුටින් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරියංක භාවනාවේ යෙදීමේදී මුල් විනාඩිය දෙක තුල
සිත එක තැනක තබාගත හැකි අතර අනික් වේලාවේදී සිත ගමන් කරයි. ගෙදරට පිරිවෙන්ට විශ්වවිද්‍යාලයට. සක්මන් භාවනා යෙදීමේදී පාදයන් බිම ස්පර්ශයේ යොදන මුල් පියවර තුලදී සිත එක තැන යෙදීමට හැකි අතර අනික් අවස්ථාවලදී සිත ගමන් කරනු ලබයි. මේ මා වැඩ කරන අවස්ථාවලදීද මුල් ස්වરૂපය තුල සිත එක තැන එම අදාළ වැඩේටම සිත යොමු වන අතර කාලය ගත වෙත්ම සිත සිහින ලෝකවල පාවේ. ඉතින් භාවනාවේදී තියෙන මේ හීන ලෝකයක පාවෙන බව දැනගත්තට පස්සේ හිතාපව් ගෙනත් තියෙනවා නම් ගෙනලා තියන්න ඕන තැන දන්නවා. එයා මාර්ගස්ත පුද්ගලයෙක්. කොහෙද ගෙනත් තියන්න දන්නේ නැත්නම් මරණ මොහොතදී අපි නන්නත්තරය අනාතයි. අපි මෙතෙක් කල් ගියේ හිත කලබල වෙච්චාම ගෙනලා තියන්න ඕන තැන සක්මණේදී දන්නේ නැහැ. පරියන්කේදී දන්නේ නැහැ. ඉතින් දැනගත්තත් පිස්සු දැනගත්තේ නැතත් පිස්සු. දැන් බුදුහාමුදුරුවෝ ඉන්නවා. බුදුහාමුදුරුවෝ දීපු යෝජනාවක් තියෙනවා. සක්මන් කරනකොට මෙන්න මෙතන ගෙනත් තියපන්. පරියන්කේලා මෙන්න මෙතන ගෙනත් තියපන්. දාන වලනකොට මෙන්න මෙතන ගෙනත් තියපන් කියලා බුදුරජාණන් අපිට දීලා තියෙනවා. ඒ හිත ගෙනත් තියන්න ඕන තැන. ඉතින් එදායින් පස්සේ මුළු ජීවිතේම ඇඩ ගැහෙනවා, ගොනු වෙනවා, පෞරුෂත්වයක් එන්න පටන් ගන්නවා. අපි ඊට පස්සේ කියන ප්‍රතිපදාව කියලා. ඉතින් ගෙනත් තියන්න බැරි බව වෙනම කතාවක්. නමුත් ගෙනත් තියන්න බව දන්න බව ලියන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨ රචනයක්. එකක් තමයි මම කියනවා ඊගීට යන හිත පිට යන හැම වෙලාවෙම මේක ආපහු එනවා. අන්න ඒක පොඩ්ඩක් බලන්න බලන්න හිත පිට යන ගැන චෝදනා කර ඉන්නව වෙනුවට පිට යන හැම වෙලාවෙම ආපහු එනවා කියන නියාමයේ ඉඳලා එන හැටි බලලා ඒක ගැන ලියන පුදුම සතුටක් ඇති වෙනවා. ඒකට හිත පිට යෑම භාවනාවට බාධාවක් නෙවෙයි භාවනාවේ දියුණුවට සතිය දියුණුවට ලොකු අස්සසිලක් වෙනවා අපි යනවා ඊගාවෙකට. මුලදී පරියංක භාවනාව කිරීමට වාඩි වී සිටීමට පවා අපහසු අතර එය දෙවන පාර කරන විට ලේසි විය. නමුත් ටිකක් වේලා යන විට නිදිමත ගතියක්ද දැනුනි. සක්මන් භාවනාව කරන විට මුලදී එක දිගට බිම බලා සිටීම නිසා ක්ලාන්ත ගතියක්ද කකුල් වලට වේදනාවක්ද දැනිනි. එහෙත් මෙම භාවනා දෙක ටිකක් කිරීමට පුරුදු වූ විට සිතට ගතට දෙකටම පැහැදිලි බව ලැබිය. මේ ඊට හොඳයි. ඉතින් දැඩි උනන්දුවක් සහ දැඩි වීර්යයක් කරන කෙනෙකුගේ රචනයක්. එනිසා කියන සක්මන් කරනකොට බම්බයක් විතර ඉස්සරහින් බලන්නේ කියලා. ළඟ බලන්න එපා. බැලුවොත් මේ පිටිපස්සේ මස් පිටු රිදෙනවා ඉසේකක්මක් වෙනවා. පරියංකේදිත් එහෙමයි සක්මනේදිත් එහෙමයි. මේ නිකන් සාමාන්‍ය කෙන හුස්මත් අමුතු වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා කියන්නේ තියෙන හුස්මට හුස්ම ගන්න. මම කරන්නේ බලන එක විතරයි. ආන්නේ විදිහට කරගෙන යන්න ගියාම මේක නිකන් දැපෙන දමා ගත්තා වගේ අමුතු වශීතාවයකට ගන්න පුළුවන්. දැන් මෙයාට ඒ කලාව අහුවෙලා තියෙන කෙනෙක්. දැඩි උනන්දුව විතරයි තියෙන පොඩි අඩුපාඩුවකට තියෙන. නමුත් දිගට කරනකොට ඔක මට්ටම් වෙලා යනවා කියන එක සාතිකයි. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. මීතිරිගල නිසරණ සතිපාසලට ඇතුළු මාහට මාගේ සතිය හෙවත් සිහිය දියුණු කර ගැනීමට ස්වාමින් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ භාවනා ක්‍රම දෙකක් ප්‍රගුණ කළෙමි. පරියංක භාවනාව සහ සක්මන් භාවනාව. කෙටි වේලාවක් මේ භාවනා ක්‍රම දෙක යෙදුණු අතර මනා සතියක් දියුණු කර ගැනීමට සක්මන් භාවනාව මහඟු පිටුවහලක් විය. පාදයේ ගැටෙන වාර ගණන හැරවෙන්නේ කුමන පාදයේද මතු පිට ස්පර්ශයේ පෘෂ්ඨයේ ස්පර්ශය කෙරෙහි අවධානය යොමු කළෙමි. නමුත් ඉක්මනින් සිත වෙනතකට ගැටේ. නමුත් යාලි සිහියට එළඹීමට කටයුතු කළෙමි. පරියංක භාවනාවේදී හිඳගෙන සිටින ඉරියව්ව පුරුදු පුහුණුවක් නොමැති බැවින් යම්තාක් දුෂ්කර විය. මෙහිදී ආනාපාන සති භාවනාව සිහිය යහපත්ව පවත්වාගෙන යාමට රුකුලක් විය. නමුත් විවිධ සිතුවිලි කෙරෙහි සිත ඇදී යාම මෙහිදීද සිදු විය. ඔය ඒකේ ස්වභාවය කියලා හිතා ගන්න එකවරම ගෙනල්ලා හිත එහෙම කීකරු වෙන්නේ නැහැ. නමුත් යන්තම් හරි ඉඳගත්තාම බලන්න ඕනේ ආනාපාන කියලා. දන්නවා යම් යම් වෙලාවට ඒකට යනවා. ආන්නෙම ප්‍රයත්න කරනකොට අර ආනාපානට යන වෙලාව ටික වැඩි වෙනවා. ඒකෙන් තමයි අපි දැනගන්නේ සතිය ප්‍රමාණාත්මක වැඩිවීමක් වෙනවායි කියලා. ඒ නිසා මුලදී ওই ටික හොඳටම ප්‍රමාණවත්. නමුත්
ඉස්සරහට යනකොට ඒ වගේ මේ මුල් දවසේ ලැබිච්ච අත්දැකීම තවදුරට ඉදිරියට ගෙනියන්න ලැබෙනවා. ඒක අනිවාර්යයි. අන්න එතකොට ඔය තියෙන කෝඩු ගති, කෝල ගති නැති වෙනවා. ඒ නිසා උනන්දුවෙන් දිගට කරගෙන යන්න. ඒ වගේම රචනාවලිය යන පුරුදු වෙන්න. එතකොට තමයි දැනගන්න පුළුවන් දවස් දෙක යනකොට කොච්චරක් ආනිසංශ තියෙනවද කියලා. හොඳයි. සක්මන් භාවනාව සක්මන් කරන විට පියවර 7ක් 8ක් පමණ යන විට සිත වෙනතකට යොමු වීම අවට තිබෙන දෙයකට හෝ අවටින් නැසෙන ශබ්දයක් වෙත සිත යොමු වීම සිදුවිය. මෙහිදී දකුණු පාදය හා වම් පාදය ලෙස සිත යොමු කිරීම මා කළ පියවරයි. පරියංක භාවනාව. පරියංක භාවනාවේදී සිත හිඳ සිටින ඉරියව්වෙන් වැඩි කාලයක් සිටීමට දුෂ්කර වීම හා උදරයේ හැසිරීම දෙස සිත පිහිටුවා විට උදරයේ ඇති වේදනාවක් මතුවීම මේ නිසා බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් භාවනාවේ නිරත වීමට අපහසු වීම දැක්විය හැකියි. සතිය ප්‍රායෝගිකව දහවල් ආහාරයට යන විට හා ආහාර ගන්න විට ආදී ආහාර ගැනීමේ ක්‍රියාකාරකම් වලදී මනාව සිත පිහිටුවාගෙන කටයුතු කළෙමි. ඔය සක්මන් කරනකොට අර විජේසින් හිත පිට යනවා, වේදනාවක් දැනෙනවා, හිතවිලි එනවා. නමුත් බලන්න සක්මන නතර වෙනවද කියලා. මගේ හිත සද්දාහන්න පිට ගියයි කියලා සක්මන නතර වෙනවද? සක්මනේ මේ විදිහටම යනවා. මගේ හිත සිතවිලි වලට ගියයි කියලා හොඳටම දන්නවා. සක්මනේ නැහැ කියලා දන්නවා, සක්මනේ යනවා. ඒතර මේ හිතන එකයි සක්මන් කරන එකයි දෙක අතර හිතේ තියෙන චපල ගතිය බලන්නකෝ. අර ඕන් නැති එකට යනවා. ඕන එක අමතක කරනවා. නමුත් යෝගාවචරයට ගන්නේ පොඩි රහස්සොත්තු සේවාවක් දාන්න ඕනේ. පොලිස් කෙලියක්. මේ සද්දේ අහන ගමන් එක සැරයක් පොඩ්ඩක් බලන්න මම ඇවිදිමින් ඉන්න බව දැනනවාද කියලා. වේදනාව නැත්තම් හිතවිලි ඉන්න ගමන් බලන්න මේ ඇවිදිනවනේ දැන්. ඇවිදින එක තියනවාද කියලා. බැලුවාම අපි හොරා පොලිස් වෙල්ලම ඉගෙන ගන්නවා. පරියන්කේදීත් මේක කරලා බලන්න. ඒකෝට හැම මොහොතෙදීම අපිට Taman එක්කම ක්‍රීඩාවක් පටන් අර ගන්නවා. එදා තමයි මම කවුද කියන එක තේරුම් ගන්න පටන් අරගන්නේ. ඉතින් ඒක අපි විනෝදාංශයක් විදිහට කරමු, නිකම් බරක් කරදරයක් විදිහට කරන්නේ නැතුව. ඒ නිසා මේ ලියලා තියෙන ක්‍රමය හොඳයි. ඒ විදිහට කරදර එද්දිත් සක්මන සිද්ධ වෙන බව බලන්න කියලා අපි යනවා ඊගාව ප්‍රකාශයට. සක්මන් භාවනාව කලින් සිදු කර තිබුණත් එම භාවනාවේදී පිළිපැදිය යුතු ක්‍රම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගත්ෙමි. සක්මන් භාවනාවේ ආරම්භක දිනේදී නිවැරදි සිහියෙන් පාදයේ තැබීමේදී කළ යුතු අවස්ථාවන් මෙනෙහි කළෙමි. මුල් අවස්ථාවේදී පාදයේ යටිපතුලේ ස්ථාන 4ක් ස්පර්ශ වන ආකාරයේ සිහි කරමින් භාවනා කළත් කෙටි වේලාවකින් වෙනත් අරමුණක් වෙත සිත ඇදී ගොස් තිබුණි. ඒ වරින් වර සිදු වූ අතර නැවත සිහිය පිහිටුවා සක්මන් භාවනා අරමුණ වෙතම සිත රඳවා ගන්නට උත්සාහ කළෙමි. ඉන්පසු සක්මන් භාවනාව සිදු කිරීමේදී ලනුපැදුර මත යටිපතුලේ ස්ථාන ස්පර්ශ වන ආකාරය විමසමින් භාවනා කිරීමට උත්සාහ ගත්ෙමි. පරියංක භාවනාවේ පටන්ගත් අවස්ථාවේ සිත අරමුණක රඳවා ගන්න ආකාරය ස්වාමින්වහන්සේලා උපදෙස් දුන්න ආකාරයට සිදු කිරීමට උත්සාහ ගත්ෙමි. පසුව විටින් විට කායික අපහසුතා ඇති වූ බැවින් එක් අවස්ථාව දෙසට හුස්ම රැල්ල උදරයේ පිම්බීම හැකිලිම ආදී සිත යොමු කරමින් භාවනාවේ යෙදීමට උත්සාහ කරමින් සිටිමි. ඔය ඇවිදිනකොට පොළවේ වදින වෙලාවේදී කියන්නේ සක්මන හරිය වෙලාවේදී අපිට පේනවා මේ ස්ථාන 4 පොළවේ වදිනවයි කියලා. ඒතර බලන්න කොච්චර ස්ථාන වදින්නේ නැද්ද කියලා. අපි කවදාද ඒක ඉගෙන ගන්න. පොළොව තියලා ඇවිදිනකොට පයේ ආඩ්‍ය සම්පූර්ණයෙන් පොළවේ වදින්නේ නැහැ. බුදුජානනාංශිකේ වදින. සුපතිත්‍ිත පාද නිසා. අපි වදින්නේ නැති පැති වගේක් තියෙනවා. දැන් අපිට අර වදින ටිකයි 4යි කියලා අඳුරන තියෙන. ඒකට හිතවිලි වේදනා සද්ද. ඔක්කොම පරිචයකට ගිහිල්ලා පය හොඳට සද්දියෙන් ඇවිද්දත් මේ තැන් වදින්නේ නැහැ කියන එක තේරුම් ගත්ත දවසේ තමයි අපි ආධ්‍යාත්මික පැත්තකට දර්ශනීය පැත්තකට යන්නේ. ඉතින් අපි ළඟ ඉන්න ළමයි 3 දෙනෙක්. ඒ ළමයි 3 දෙනාටම හොඳට තේරෙනවා පය බිම තියෙනකොට මේ තැන් වල වදින්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ඒකටම විශේෂඥයෝ. ඉතින් හරි ආසයි එකටට කියලා දෙන්න. ඒගොල්ලෝ වීඩියෝ හදලා පෙන්නනවා අපිට. ඇවිදිනකොට දැනෙන එකක් දැනෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ස්ථාන 2-3ක් විතර අනිත් ඒවා දැනෙන්නේ නැහැ කියලා. මේ මිනිස්සුන්ගේ පුදුම හැකියාවල් තියෙනවා. අන්න ඒ වගේ මේක විස්තරණය කරලා බලන්න
මේ රචනයේ ලියපෙන්නට මම ආරාධනා කරනවා. සක්මන් භාවනාවේදී වම් පාදය දකුණු පාදය ලෙස සිත යොමු කළේය. සිත තරමක් වෙනතකට දිවිය. නමුත් මිනිත්තු 2ක් පමණෙහි එක දිගට සිත තබාගත හැකි වීමි. සිත වෙනතකට දිවුමුත් එවැනි චිත්ත වැඩි වේලාවක් යන්නට පෙර හඳුනාගත හැකි සිහිය පැවතිනි. පරියංක භාවනාවේදී උදරයේ හැකිලිම දිගහැරීම වැඩිය. නමුත් කකුලේ වේදනා හා තද නිදිමතක්ද හේතුවෙන් එහි සාර්ථකත්වය අඩු විය. ඔය නිදිමතට එනකොට තමන්ගේ අරමුණේ මොකද්ද වෙනසක් වෙනකොට තමයි ඔය නිදිමත කියන කාලකන්නිකම එන්නේ. ඉතින් නිදිමත එනවයි කියලා කියන්නේ දැන් ඊගාව පාඩමට යන්න ලෑස්ති කියන එකයි. එතකොට නිදිමත එනකොටම බලන්න බල හිට මූල කර්මස්ථානේ මොකද වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම යාගේ වෙනසක් සිද්ධ වෙනකොට තමයි මේ නිදිමත මාර්ගයෙන් මේක වළක්වන්න හදන්නේ. නිදිමත පූර්ව නිමිත්තක් කරගන්න නිදිමත පූර්ව අංකයක් කරගෙන ඒ වෙනකොට මොකද අරමුණට වෙලා තියෙන්නේ කියලා බලන අවධානයෙන් බලන සූදානම් ශරීරයෙන් භාවනා කරන්න කියලා කියනවා. සක්මන් කරන පළමු පියවර 3 සිහියෙන් සක්මන් කළ අතර ඉන්පසු සිත ව්‍යාකූල විය. නැවත මද වේලාවකට පසුව සතිය පැමිණියේය. පරියංකෙන් සතිය පිහිටුවන විට හුස්ම ගැනීම පිටකිරීම සහ ශරීරයේ සෙලවීම සිහියෙන් සිදු කළහ. දාණය වළඳන අවස්ථාවේ සතිමත් බවින් කටයුතු කරන්නට උව. ඔය සක්මන පියවර 2-3ක් කරන්න පුළුවන් කියලා කියන්නේ අපිට පෙරපින තියෙනවා. එහෙම නැත්නම් පරිසරය හොඳයි. පිට ගියත් හිත නැවත ආපහු එනවමනේ. මේක මේ කියන එකකට අහුවෙලා තියෙනවා. හිත පිට යනවා තමයි. ගියාට මොකද ආපහු සක්මනට එනවමයි. ආයසරයක් ආධුනිකයෙක් වශයෙන් පටන් අරගන්න. දැන් තමයි මම සක්මනට පටන් ගත්තේ කියලා පිට ගිය හිත ආවට පස්සේ කලබල වෙන්න එපා. දෙස් දෙන්න එපා. අලුතෙන් පටන් ගන්න කෙනෙක් වගේ පටන් ගත්තොත් නොබෝ වෙලාවකින් තන හිත පිට යනවාමයි. හිත පිට ගියොත් එනවාමයි. යන්නේ කොහොඳ නැත්තම් එන්නේ කොහොඳයිනේ. අන්නේ හොඳ පැත්ත බලන්න උනන්දු වෙන්න කියලා අපි යනවා ඊගාවෙකට. අවසාන කමඨහන් වார்த்தාව පරියංක භාවනාව සිදු කරන අවස්ථාවේ සතිය නිවැරදිව පිහිටුවාගෙන සිටි අතර ස්වල්ප වේලාවකින් සතිය වෙනතකට යොමු විය. සක්මන් භාවනාවේදී වම් පාදයේ සහ දකුණු පාදයේ නිවැරදිව සිහිය තබා ගනිමින් පියවර කිහිපයක් සක්මනේ යෙදුණු අතර ස්වල්ප මොහොතකින් සතිය වෙනතකට යොමු වී නැවත සිහියට පැමිණියේය. ඔය ඒ අවසාන වාක්‍යය තා පොඩ්ඩක් විස්තර කරන්න. කොහොමද මොකද්ද පිටගිය අරමුණ? හිත පිටගිය කාරණාව ඒකෙන්ද නැවත සතියට ආවා. කොහොමද දන්නේ නැවත සතියට ආවයි කියලා? ඒක නිකන් gedara වැඩ දෙනවා වගේ. හිත පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ නන්නත්තර වෙච්ච හිත නැයිස බල ආපහු එන වෙලාවක් තියෙනවනේ. gedara ආපහු එන වෙලාවක් අන්න එක සවිස්තරව බලන්න. සවිස්තර බැලීම සඳහා එකක් වැදගත්. ඒ මොකද්ද හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වෙනකට කවදාකවත් ආපහු එන එක බලන්න බෑ. එතන බුදුහාමුදුරු ඉන්නවා කියලා හිතා ගන්න. හිත පිට ගියොත් ආපහු එනවා. එන්වැදී බුදුහාමුදුරු දිහා බලන්න පශ්චාත්තාප වෙන හිත භාවනාවට උදව් කරන්නේ නැහැ. හිත පිට යනවා කියලා කාටවත් බනින්නත් එපා. Taman බැන ගන්නත් එපා. ඒක හැටිමයි. ඒකට පශ්චාත්තාප නොවීම තමයි අපි මෙතනදී ලබන විශේෂ වරප්‍රසාදේ. පශ්චාත්තාප නොවි කිතර පිට ගිය එකන ආපහු එන හැටි බලානින්න. අවසාන වාක්‍යය තව ටිකක් කොයිට වැඩි විස්තර සහිතව බලන්න ඉවසීමෙන් සූදානම් ශරීරයෙන් යන්න කියලා කියන්න පුළුවන්. සෝම්මික හරහා කමඨාන් වාර්තා ලැබී තිබෙනවා. පළවෙනි වාර්තාව තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව සුපුරුදු ලෙස හුස්ම රැල්ල ඉහළ පහළ යනවා. නිතතින්ම මේ සිදුවෙන ක්‍රියාවලිය බලා සිටිනවා. සෑම මොහොතකම සිදුවන්නේ එයයි. එකක් පටන්ගෙන අහවර වෙනවා. ඒ හැම තැනම ශූන්‍යයි. පනවා ගත්තා වූ දේ තුලත් පවතින්නේ යථා ස්වභාවයයි. යථා ස්වභාවය කතා කිරීමට පැනවීමක් යොදා ගන්නවා. යථා ස්වභාවය හා පැනවීමක් කියා වෙනසක් නැහැ.
හැමදේම හැම මොහොතකම නිමේෂයකව ගෙවි යනවා. මොකුත් නොකර බලා සිටීමේ කලාව තුලදී පැහැදිලි වේ. පින් සිදු වේවා. නිවනින් සැනසේවා. ඔය පැනවීමක් අපිට අවශ්‍ය වෙන්නේ වෙච්ච දේ මොකක්ද කියලා කාට හරි වාර්තා කිරීමේ අවශ්‍යතාවයක් આવොත් විතරයි. එහෙම නැත්නම් යථා ස්වභාවයේ තියෙන කාටවත් කියන්න ඕන කම නැහැ. නැත්නම් අපි භාවනා වැඩමුළුවේදී කියන්නේ කියලා ඉල්ලීමක් කරනවා. ඒක තමයි කමඨන් වාර්තා කියලා කියන්නේ. ඒක කරන්න යනකොට තියෙන දේ විස්තර කරන එක නම් කරත හැකියි. ඉතින් ස්වභාවෙනේ. නැති දේ විස්තර කරන්න කොහොමද? අඩිය තියෙනකොට පොළවේ වදින තැන නම් තේරෙනවා. මෙතන ගලක් තිබුණා, මෙතන විලුම, මෙතන හරි මේ කියලා. වදින්නේ නැති තැන මොන තාලෙන්වත් විස්තර කරන්න. ඒක මොන භාෂාවකටත් අහුවෙන්නේ නැහැ. ඒක අපි පැනවීමකින් කරනවා විලුඹත් ඉස්සරහා කොටේ අතරමැද කොටස මට වැටුනේ නැහැ කියලා අර දන්න කොටස් දෙකට සාපේක්ෂව නොදන්න එකක් කියනවා. ඒක අවශ්‍ය වෙන්නේ කවුරුත් එක්ක sannivedana කරන්න යනකොට විතරයි. ඒ නිසා මෙතනදී අපි sannivedana ඇත්තටම ටිකක් උනන්දු කරනවා. මොකද උනාට වැඩක් නැහැ මේක දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක කරනකොට පේනවා දැනුණත් ඇති දෙයක් නැහැ ඕකේ. නොදැනුණත් ඒක ඇති දෙයක් නැහැ. නමුත් මෙච්චර කල් අපි දැන් මේව දන්නේ නැතුව මෙච්චර ලෝකේ වටේ ගිහිල්ලා තියෙනවා මෙච්චර කරලා තියෙනවා කියලා පුරතරන් දෙඩුවට හොයන්න ගියොත් මේක ඇතුළෙම ලෝකයක් තියෙනවා. ඒක නිසා ඒක හොයලා බලනකොට පස්සේ නම් ශූන්‍යයි තමයි. නමුත් බලන වෙලාවේදී මේක රටක් රාජ්‍යයක් වගේ පේන්න පටන් අර ගන්නවා. ඒසත් දිගටෝ මේක රටට රාජ්‍යයක් කරන්න මේක තුච්ඡ බව, රිත්ත බව, ශූන්‍ය බව, අනත්ත් බව තේරෙයි. ඒක තේරෙන්න අරින්න වැඩි චින්තාමය වශයෙන් පොවන්න යන්න එපා. හොඳයි. දෙවන වார்த்தාව සක්මන් භාවනාව දහවල් කාලය විනාඩි 45ක් 50ක් පමණ. මේ මම දැන් මෙතන යන්නෙන් පටන්ගෙන එසවීම ගෙන යාම තැබීම යන මේවා දෙසට මාරුවෙන් මාරුවට සිත යොමු කෙරුවෙමි. යම් වේලාවකදී ඇවිදීම කාර්යය එයින් වයින් කරන ලද සෙල්ලම් බඩුවක් ලෙස ස්වයංක්‍රීයව සිදුවනවාදෝ යයි සිතුනි. සක්මනේ කෙළවරට පැමිණි විට ආපසු හැරෙන්නේද ස්වයංක්‍රීයව මෙනි. මෙම අත්දැකීම මට හරියටම පැහැදිලි නැත. යම් අවස්ථාවලදී සක්මන් පේලි 3-4ක්ම යනතුරු සිතට සිතුවිලි එන්නේ නැතිවම තිබුණි. අවධානයේ තිබුණේ එසවීම, ගෙන යාම, තැබීම වෙතය. මින්පසු සිතට වචනයක් පැමිණේ. ඉන්පසු ඒ ඔස්සේ යම් ප්‍රපංච කිරීමක් පැන නගී. මේ මතක් වී නැවතත් සක්මනට හිත යයි. වෙනත් සිතුවිලි වලින් තොරව සක්මනේම සිත ඇති විට හුස්ම තුල යම් සිරවීමක් වැනි දෙයක් ඇත. බොහෝ විට නීවරණ වලින් මතුවන්නේ කාමච්ඡන්දය, තීන මිද්දය සහ උද්ධච්ච කුක්කුච්චයයි. ඉතිරි දෙක නැති තරම්ය. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය එතකොට අර සක්මන් වාර 3-4ක් විතර කරනකොට පේනවා මේක නිකන් කෙරෙනවයි කියලා. ඒතර මේක කරනවද කෙරෙනවද මට මොකද වෙලා තියෙන්නේ කියලා පොඩි නිකන් පටලවිල්ලක් යනවා. ඒ පටලවෙන්න හේතුව එතන මමයා නැති වේගන යනවා. පටන් අර ගන්නකොට පළවෙනි පියවර දෙකේදී මමයා ඉන්නවා. මම භාවනා කරනවා. මම අරය මෙයා කියන. නමුත් ඔක පීගෙන කිටිගෙන යනකොට අර මමයා සක්මනට අවශ්‍ය නැහැ. මමයා නැතුව සක්මන යනවා. මේක මහා නිකන් හිතා ගන්න බැරි එකක් අපිට. ඒ මොකද අපි හිතා ඉන්නවා මේ සක්මන් කරන්න මම ඕනයි කියලා. බත් කන්න මම ඕනයි කියලා. පාඩම් කරන්න මම ඕනයි කියලා. මම නැතිච්චා ෂෝක් එකට වැඩි යනවා. ඒකේ පිළිගන්න ක්‍රමයක් හෝ ඒක ලියන ක්‍රමයක් අපේ භාෂාවේ නැහැ. ඒකට අපිට තේරෙන නිකන් තෝන්තුවක් වගේ. ඉතින් මෙතන තමයි බුදුරජාණන්සේ අපි ගෙනියන්නේ. ගෙනිලා කියනවා උඹලා ওই මහා ලොකුට මේ කරනවා මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා කිව්වට හොඳට බැලුවොත් උතන මමෙකුත් නැහැ මගෙත් නැහැ මගේ ආත්මිකුත් නැහැ. ඒක වෙනකොට ලියන්න නිකන් මත් වෙන ගතියකට යනවා. භාවනා කරන්න මත් වෙන ගතියකට යනවා. ඉතින් ඇහැ ගහගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ. මෙයා හරියන කෙනෙක්. මෙයා මේ කියන කතාවෙන් අල්ලනවා. ඉතින් ඒ නිසා මේ මමයා සංසාරේ පුරාවටම ගෙනාවු මෝහපටල නැති වෙන්න සක්මන් වාර 4ෙන් නැති කරන්න පුළුවන්. නැති වෙනවා. බාහිර ගන්න නැති නිසායි අපිට ප්‍රශ්න තියෙන්නේ. ඉතින් අනිත් දවසේ ඒක
බාර ගන්නා සුළුපින් යන්නේ. එතකොට තමයි අපි සක්කාය දිට්ඨි නැති කරනවා, සෝවාන් වෙනවා, ආදිවාසී තැන් වලට යන්නේ. නැති අවස්ථාව වශයෙන් තේරුම් ගන්න තියෙන අවශ්‍යතාවයයි අපි මේ සාකච්ඡාවෙන් පෙන්නලා දෙන්න හදන්නේ. ඒ නිසා ওই විදිහටම කරන්න මම යනත් වීම නිසායි මේ ප්‍රශ්න තියෙන්නේ. වෙනතුව මේ තෝන්තු භාවයේ වෙන එකක් නෙවෙයි. ඉබේ වැඩේ යනකොට මමයට කිසිම තැනක් නැහැ. ඒක නිසා ඒක දිහා දැක දැන මමයාගේ වෙන හැටි දැක්කනම් අන්න අපි කියනවා හොඳ දැනුමක් තියෙන කෙනෙක් කියලා. හොඳයි. එතකොට ඒ කියන්නේ අපි ප්‍රශ්න 20ක් විතර සාකච්ඡා කළා කියලා. දක්ෂයි ඒ කියන්නේ. පැයකට විනාඩි 3කට එකක් විතර වගේ කරලා තියෙනවා. හොඳයි. දීලා තියෙන එකත් උනන්දුවක් තියෙන ඔක්කොම හොඳයි. ඉතින් මේ පළවෙනි දවසේ අපි උච්චර විශාල බලාපොරොත්තුවක් නැහැ. ටිකට මේක කරගෙන යනකොට තමයි අපි මේ හිතෝ පැලෙමුන් ලදින පටන් අරගන්නේ. ඒ නිසා එකිනෙකාගේ භාවනාවට බාධා කරන්න එපා. තම තමන් මේ ගත්ත දේ ලැබෙන පරියන්ඛය සක්මන පාසා දිගට කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. ශිරු දනාටම තෙරුවන් සරණයි. අපි 2:45 වෙනකන් දැන් 2යි කියලා වගේ ගත්තොත් වෙලාව 2:45 වෙනකන් අපි සක්මනක් කරනවා. එතකොට අපි ශයන්ගෙන් ඉල්ලා ඉන්නවා 2:45ට ගෙඩියක් හනවන්නේ කියලා. එතකොට අපි මෙතෙන් රැස් වෙලා අපි ඔක්කොම එකතු වෙලා විනාඩි 45ක් 3:00 වෙනකන් සාමූහික පරියන්ඛයක් කරනවා. ඊට පස්සේ 3:00 4 නැවතත් පැය භාගයක සක්මන් විවේකයෙන් පස්සේ 4ට එකතු වෙනවා ධර්ම දේශනාව සඳහා. මේ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරාත්මක පළවෙනි වැඩසටහන පළවෙනි පැය સમાપ્ત වෙනවා. තෙරුවන් සරණයි.